ब्रह्माचलोकाधिपति सहंपति कतंजलि अंदिवरम आयाचता संदिट्ट संत परजक्क जातिका देशेतु धम्मं अनुकंपि मम पजं සහම්පති බ්‍රහ්මරාජා ඇතුළු සියලු දිව්‍ය බ්‍රහ්ම පිරිසට සද්ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනා කරන අතරම අප සියලු දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. සබ්බේ ධම්මා නාලං අබිනිවේසායාති තේ. පූජනීය මහා සංඝරත්නයේ ප්‍රධාන පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්තුනි, අද දවසේ මාතෘකාව අතහැරීම. මේ ව්‍යාවහාරික 2022 අවුරුද්ද අපි මේ සාකච්ඡාව පටන් අරගෙන දැන් යම් කාලයක් වෙනවා. අලුතෙන් ආරංචියක් ආවා අලුත් කොරෝනා ප්‍රභේදයකුත් එළියට එනවා කියලා. ඒක අර තිබුණ එකටත් වඩා බරපතලයි කියන එක තමයි කට්ටිය නම් කියන්නේ. කොහොම වුණත් වෙනතුනේ මේ තියෙන व्यसन, මේ තියෙන කරදර බාධක එක අපි ජීවත් වෙන්න එපා. මම කල්පනා කරා අද ඒක ගැන කතා කරන්න ඕනේ කියලා. මේ මාතෘකාව හම්බුනේ කුසුම මෑණියන්ගේ. ඉතින් අපේ කාලය මෙහෙම ගලාගෙන යනකොට, ගෙවිගෙන යනකොට බොහෝ වෙලාවල් වලට අපි දේවල් එකතු කරගත්තා වුණාට සමහර අවස්ථා තියෙනවා අපිට දේවල් නැති වෙච්ච අවස්ථා. ඒ නැති වෙන අවස්ථාවට ඔය නැති වෙන අවස්ථාවේදී ඒ දේ අපිට බලපාන විදිහ මතයි ඒ නැති වෙන දේ තුලින් අපිට දුකක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. සාමාන්‍ය ලෝකේ ඉන්නකොට අපිට දේවල් මුණ ගැහෙනවා, කටියව මුණ ගැහෙනවා සහ ඒ දේවල් බැහැර වෙනවා, අයින් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වුණාට ඒ දේ බැහැර වෙනකොට ඒ දේ බැහැර වෙලා යන්න හදනකොට අපි ඒකට සූදානම්ද නැද්ද කියන එක මතයි අපේ ඊළඟ භවයේ තීරණය වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. මගේ ජීවිතේ මටත් එක අත්දැකීමක් තියෙනවා. මම හිතන්නේ ඔයයන්ට ඒවට ඊට වඩා අත්දැකීම් තියෙන්නත් පුළුවන්. මම දන්නේ කෙනෙක්ගේ පවුලක ඥාති කෙනෙක් අසනීප වෙලා ස්පිරිතාලයකට එන්ටයි කියලා ආරාධනාවක් ආවා විගහට. පස්සේ හිට ගියා. යනකොට ඒ කෙනාගේ මූණට දාලා තිබුණා අර හුස්ම ගන්න ලේසි වෙන්න කියලා මොකක් හරි යන්ත්‍රයක් හයි කරලා ළඟ හිටපු අර සාතු සේවක කෙනෙක් ඇවිල්ලා කිව්වා මම කකුල් දෙක සීතලයි දැන් හොඳටම කියලා. මමත් අල්ලලා බැලුවා ඇත්ත ඒ කතාව සීතලයි.
හැබැයි ඒක නාට කරන්න පුළුවන් දෙයක් වෙලා තිබ්බේ හුස්ම ගන්න එක. එයා බොහෝම උත්සාහයෙන් හුස්ම අදින බවක් තේරුණා. ඒ වුණාට ශරීරයට පුළුවන් කමක් තිබ්බේ නෑ ඒ ගත්ත හුස්ම එළියට දාන්න. ලබා ගන්න උවමනාකම තිබ්බා වුණාට බැහැර කරන්න පුළුවන් කමක් තිබ්බේ නෑ ඇඟට. මට හොඳට මතකයි ඒ අසරණ රෝගියා උත්සාහ කළා කතා කරන්න. නමුත් අර හුස්ම එළියට යන්න හයි කරලා තියෙන මැෂින් එක හන්දා එයාට කතා කරගන්නත් බෑ. එයාට කරන්න පුළුවන්කම තිබ්බේ හුස්ම උඩට අදින එක විතරයි. මහා දෝංකාර දෙන සද්දකින් උඩට අදිනවා. ඒ සද්දේ හරියට වතුර ගිලිච්ච වෙලාවක කවුරු හරි කෙනෙක් එක පාරටම හුස්ම ගන්න උත්සාහ කළා කියන්නකො. අන්න ඒ වගේ සද්දයක් ඒක. මට අදටත් මතකයි. අපි එතනට ගිහිල්ලා පිරිත් කියලා පිරිත් නූල් බැඳලා ඇවිල්ලා විනාඩි 5ක් ගියේ නැහැ. අනිඩයක් ආව ඒකේන අලුරිය කළා කියලා. ওই සිද්ධිය මට ඇත්තටම ගොඩාක් හිතට වැදිච්ච සිද්ධියක් වුණා. මම ওই සිද්ධිය ගැන ගොඩාක් කල්පනා කළා. ඒ අසරණ කෙනාට කරන්න පුළුවන්කම තිබ්බ දේ උනේ හුස්ම උඩට ගන්න එක විතරයි. අනිත් ටික ශරීරයට කරන්න බෑ. හැබැයි බලාපොරොත්තු සමූහයක් තිබ්බා. කතා කරන්න ඕනකම තිබ්බා. නමුත් කතා කරන්න බෑ. හුස්ම එළියට දාන්න ඕනකම තිබ්බා. නමුත් ඒක කරන්න බෑ. තමන්ගේ දුක කියන්න පුළුවන්කම තිබ්බා. ඕනකම තියෙන්නේ නැති. නමුත් ඒක කරන්නත් බෑ. එනිදි අපි කාටත් කොරෝනාව තිබ්බා හෝ නැතා, කරදර තිබ්බා හෝ නැතා, කවදා හෝ දවසක යන්නත් වෙනවා. ඊටත් එහා මෙහා අපේ ජීවිතයේ දේවල් අපේ අතරින් බැහැර වෙලත් යනවා. ඒකත් සාමාන්‍යයි. ඒ බැහැර වෙලා යන වෙලාවට ඒ දේ බැහැර කරන්න බැරි තැන හදලා තියෙන කාරණාවකුත් තියෙනවා. ඒ දේ හෝ ඒ කෙනා හෝ ඒ කාරණාව අපෙන් බැහැර වෙලා යනකොට ඒ දේ බැහැර කරන්න බැරි වෙන විදිහේ දෙයක් අපි ගාව තියෙනවා. ඔන්න ඔකට කියන්නේ අල්ලා ගැනීම කියලා. ඔය කියන අල්ල ගැනීම අපි හිතනවා තියෙන්නේ ධනය ගැන කියලා. සමහරක් විට ශරීරය ගැන කියලා. සමහරක් විට වත් පොහොසත්කම් ගැන. එහෙම කියලා හිතන්නත් පුළුවන්. නමුත් හැබෑවටම කියනවා නම් ඔය කියන අල්ලා ගැනීම කියන එක තියෙන්නේ අප වටා තියෙන ඕනෑම දෙයක් කෙරෙහි අපි හැඟීම්බරතාවයේ දාලා තියෙන ප්‍රමාණය මතයි. අපි අල්ලගෙන ඉන්නේ ඇත්තම කියනවා නම් හැඟීම්බරතාවයේ. ඔකට කියනවා ඉමෝෂනල් ඇටැච්මන්ට් එකක් කියලා. මේ ලෝකේ දේවල් බැහැර වෙලා යනකොට ඒ බැහැර වෙලා යන දේ බැහැර වෙන විදිහ අපි දන්නවා. නමුත් ඒක අනුමත කරන්න හිත දෙන්නේ නැහැ. ඒ දේ බැහැර වෙලා යද්දි හිත හදාගන්න හිත දෙන්නේ නැහැ. හේතුව තමයි අපි ගාව තියෙන අර කියන විදිහේ ඉමෝෂනල් ඇටැච්මන්ට් එක. අපි ඒ දෙයට හැඟීම්බරතාවයෙන් ඒ දේවල් වලට හැඟීම්බරතාවයෙන් රුචි කරන හින්දා හැඟීම්බරතාවයෙන් බැඳීම් හදාගෙන තියෙන හින්දා ඒ දේ අපිට බැහැර කරන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පටිච්ච සමුප්පාදය
හරි පුදුමාකාර ලස්සන දේශනාවක් වගේම අපිට කියලා දෙනවා පින්නතුනි අපේ ජීවිතයේ ඔය කියන සම්බන්ධතාවය ඔය කියන හැඟීම් බර වූ අල්ලා ගැනීම අතහරින්න පුළුවන් අවස්ථා බර ගානක් ගැන කියලා දෙනවා. තමන්ට තියෙන දක්ෂපක්ෂකම අනුව ඒ අවස්ථාවන් වලදී අපිට අවස්ථාව තියෙනවා ඒ දේ බැහැර කරන්න. හැබැයි ඒ බැහැර කරන්න බැරි විදිහට අපිව ගැට ගහලා තියෙන අපිව සම්බන්ධ කරලා තියෙන ධර්මතාවය තමයි හැඟීම් බරතාවය. අපේ ප්‍රාර්ථනා අදහස් බලාපොරොත්තු අරමුණු ඉලක්ක මේවා තමයි අපි රඳවලා තියෙන්නේ. මේවා තමයි අපිව ගැට ගහලා තියෙන්නේ. කාරණාව තියෙන්නේ ඔය කියන අවසාන මොහොතට අපි එනකොට අපේ තියෙන අදහස හෝ බලාපොරොත්තු හෝ ප්‍රාර්ථනාව ඉස්මතු වුණොත් මීට වඩා සත්වන්ත භාවයක් ලබන්න ඕන, මීට වඩා රූපවන්ත භාවයක් ලබන්න ඕන, මීට වඩා ඥානවන්ත භාවයක් හරි ලබන්න ඕන කොහොම හරි කියලා අපේ හිතේ අදහසක් තිබුණොත් හිත මෙයා දෙන්නේ මේ අදහසත් එක්කයි. මේ ශරීරයේ මෙයා දෙන්නේ හිතේ තියෙන අදහසත් එක්කයි. අන්න එයයි අපිට ඊළඟ ජීවිතයකට නැත්තම් ඊළඟ අල්ල ගැනීමකට පාර පෙන්වන්නේ. එතකොට වෙනතුනේ මේ කියන හැඟීම් බරතාවයෙන් යුක්ත වූ අල්ලා ගැනීමයි අපි අපේ ජීවිතේ අයින් කරන්න ඉගෙන ගන්න ඕන වෙන්නේ. අපි අපේ ජීවිතයෙන් බැහැර කරලා දාන්න ඉගෙන ගන්න ඕන වෙන්නේ. ඒක එකාතකට කියනවා නම් කියන්න ලේසි කතාවක් තමයි. නමුත් අනිත් පැත්තට මොකද්ද පටලැවිල්ලකුත් තේරෙනවා. හේතුව අපිට හිතුනහම අපිට කවුරු හරි කෙනෙක් කියලා දුන්නොත් හැඟීම් බරතාවයෙන් කටයුතු කරන්න එපායි කියලා ඇත්තටම අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමනම් මේ ලෝකයේ තුල කොහොමද කටයුතු කරන්න කියලා. අනෙතරට තමයි පින්නතුනේ බුදුහාමුදුර අපිට කියලා දෙන්නේ දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව සහ සමානාත්මතාවය කියන මේ කාරණා හතර. මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව කියලා කියන බ්‍රහ්ම විහාර හතර. අපිට දේශනා කරනවා ඔය කියන කාරණාවන් වලින් මේ ජීවිතේ සරසවා ගන්නට, පුරුදු කර ගන්නට. ඒකේ තේරුම සාමාන්‍ය ජීවිතය තුළ වැඩ කටයුතු කරද්දී හැසිරෙද්දී අපිට කරන්න පුළුවන් සේවය සැලසෙන විදිහේ ජීවිතයක් පවත්වන්නට. ඒත් එක්කම බැහැර වෙලා යන්ට එන වෙලාවෙදී අතහැරලා දාන්න ඉගෙන ගන්න කියලා. අපි අල්ලගෙන තියෙන දේවල් අල්ලගෙන තියෙන්නේ මොන ආකාරයෙන්ද කියලා හොයාගෙන ගිහිල්ලා ඒවා එකින් එක බැහැර කරන්නට පුළුවන්කමක් තියෙනවා නම් මං හිතනවා අපිට මේ ආපු සංසාරයේ වගේම කාලයක් යාවි ওই වැඩේ කරලා ඉවරයක් කරන්න. මොකද ඒ තරම් අල්ලා ගැනීම සමූහයක් ඔය ඇතොත් මමත් කරලා තියෙනවා සංසාර ගමන තුලදී. එහෙනම් මේකට තියෙන සරල ක්‍රමය මොකද්ද? ලේසි ක්‍රමය මොකද්ද? හැඟීම්බරතාවය කියලා කියන මමායනය මගේකම මට ඕන විදිහ මම පාලනය කරන විදිහ මට පාලනය කරන්න උවමනා කරන විදිහෙන් බැහැර වෙන සරල වැඩපිළිවෙල තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. භාවනාව අපිට කියලා දෙනවා පිනතුනේ මේ මොහොත තුල තියෙන දේ දැක බලා ගන්නට. මේ මොහොත තුල තියෙන එකත් එක්ක යා වෙලා ජීවත් වෙන්න. සතිපට්ඨානය හරියට සූර්යකාන්ත මලක් වගේ.
සූර්යකාන්ත මල පිපෙන්නේ ඉර දිහා බලාගෙන, දවස ගෙවන්නේ ඉර දිහා බලාගෙන. හවසට ඉර බැහැලා යනකොට එයත් ඒ වගේම බැහැලා යනවා. ඊළඟ දවසේ ආපහු ඉපදෙන්නේ, ආපහු විකසිත වෙන්නේ ඉර දිහා බලාගෙන. ඉර කොහෙද ඉන්නේ? සූර්යකාන්ත මල එයා දිහා බලාගෙන ඇති. අන්න ඒ වගේ ලක්ෂණයකුයි සිහියෙන් කෙරෙන්නේ. අපිට බැරිකම තියෙන්නේ, සාමාන්‍ය ලෝකයාට බැරිකම තියෙන්නේ එක මොහොතක එක කාරණාවක් තුල ඉන්න එකයි කරන්න අමාරු. අන්න ඒකටයි අපේ හිත අපි පුරුදු කර ගන්න ඕන වෙන්නේ. අපිට අපේ හිත පුරුදු කර ගන්න පුළුවන් කමක් තියෙනවා නම් මේ මොහොත තුල තියෙන කාරණේ දැනගෙන, ඒ කාරණාව තුල තියෙන හොඳ නරක ස්වභාවයන් ටික දැනගෙන ජීවත් වෙන්න. අන්න පින්නතුනි අපිට අවස්ථාවක් එනවා හැඟීම්බරතාවයට නතු නොවි, යට නොවි, ඒ දෙයට ග්‍රහණය නොවි මේ මොහොත තුල තියෙන එකත් එක්ක එක මොහොතක් සාමයෙන් ඉන්න. ඒ දේ බැහැර වෙලා යන්න හදන දෙයක් නම්, බැහැර වෙන්න යන දෙයක් නම් ඒ දේ අනුමත කරලා හිත හදා ගන්නට අපේ හිත සූදානම් වෙයි. භාවනාවෙන් කරන්නේ අතහරින්න අපේ හිත සූදානම් කරන එකයි. වර්තමාන මොහොත කියලා කියන්නේ පිනතුනි අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි, කවදාවත් මවන්න පුළුවන් එකක් නෙවෙයි. අතීතය කියලා කියන්නේ අපිට මවන්න පුළුවන් එකක්, කතා කරන්න පුළුවන් එකක්, අල්ල ගන්න පුළුවන් එකක්. අනාගතය කියලා කියන්නේ මවන්න පුළුවන් එකක්, හදන්න පුළුවන් එකක්, කියන්න පුළුවන් එකක්, අල්ල ගන්න පුළුවන් එකක්. හැබැයි වර්තමානයේ එහෙම බෑ. එතකොට ඔය කියන අල්ල ගන්න බැරි වර්තමානය තුල මොහොතක් නිස්කලංකයේ ඉන්න එකයි භාවනාවෙන් කියලා දෙන්නේ. එතකොට පින්නතුනි බුද්ධ ශාසනයෙන් අතහරින්න උගන්වන්නේ අතීතය සහ අනාගතයයි. ඒ අතීතය සහ අනාගතය කියන දෙක ඔබ සහ මම කියන මේ ලෝකයා අල්ලාගෙන ඉන්නේ, තියාගෙන ඉන්නේ හැඟීම්බරතාවය මතයි, ප්‍රාර්ථනා මතයි, අදහස් මතයි, අරමුණු මතයි, බලාපොරොත්තු මතයි, අභිප්‍රායන් මතයි, ඉලක්ක මතයි. මේ ලෝකයේ දේවල් වෙනස් වෙලා යද්ද පින්නතුනේ අපිට තියෙන ප්‍රශ්නේ ඒ දේ වෙනස් වෙන එක නෙවෙයි. අපේ අභිමතාර්ථයට අපිට ය아가න්න බැරි වෙන එකයි තියෙන ප්‍රශ්නේ. අපේ අභිමතාර්ථයට අපිට යන්න පාර වැහෙන එකයි තියෙන ප්‍රශ්නේ. හැබැයි භාවනාව කරන කෙනා, සතිපට්ඨානය පුරුදු කරන කෙනා ඉගෙන ගන්නවා වර්තමානයේ තුල ඇහෙන සද්දය හොඳ හෝ වේවා නරක හෝ වේවා ගානක් නැහැ. ඒ ඇහෙන එක තුල මොහොතක් ඉන්න. දැනෙන වේදනාව සැප හෝ වේවා දුක් හෝ වේවා, සැපත් නැති දුකක් නැති මොකක්වත් නැති එකක් හෝ වේවා, උපේක්ෂා කියලා කියනකොට ඒකත් එක්ක මොහොතක් ඉන්න. ඊළඟ මොහොත තුල එයාට ප්‍රකට වෙන්න පුළුවන් තව අරමුණක්. සතිමත් බව තියෙනවා නම් ඒ අරමුණත් එක්ක මොහොතක් ඉඳී. ඒ බාහිරින් තියෙන අරමුණ මොන හෝ දෙයක් වෙන්න පුළුවන්. ඒකේ කාරණාවක් නැහැ. අපිට පුළුවන්කම තියෙනවා නම් මහා නිදාන සූත්‍රයේ කියන හැටියට පටිච්ච සමුප්පාදයේ තියෙන කාරණාවල් අපිට තේරෙන අවස්ථාවෙන් ඊළඟ දෙයකට පරිවර්තනය වෙන්න කලින් බැහැර කරලා දාන්න පුළුවන්කම තියෙනවා නම් එයයි දසතාවය. ඒකයි නිදහස. අතහරින්න පුළුවන්කම තියෙන පින්නතුනි වර්තමානයේ පැමිණෙනුත් පමණයි. අනාගතය ගැන මෙනෙහි කරලා හෝ අතීතය ගැන මෙනෙහි කරලා ඇත්තටම අපිට අතහරින්න දෙයක් හරි අමාරුයි. ඒ කියන්නේ හිතන්නත් හරි අමාරුයි. ඒ වුණාට වර්තමානයේ තුල තියෙන දේ හරියට හඳුනාගත්තොත් අපිට ඥානයක් ඒවි. මේ විදිහට තියෙන එකේ මොකක් හරි සකස් කිරීමක් කරගන්න වෙනවයි කියලා.
මේ වෙනකොට අපි අපේ ජීවිතේ පුරුදු කරගෙන යන්නේ ක්‍රියාත්මක කරමින් පවතින්නේ අපි මෙච්චර කාලයක් පුරුදු කරපු විදිහයි. ඒ විදිහ තුල තියෙන අල්ල ගැනීම, ගැට ගහ ගැනීම, මගේ කියලා තියා ගැනීම ආදී කාරණා තමයි අපි එකින් එක බැහැර කරන්න ඉගෙන ගන්න. ඒ දේ බැහැර වුණාට පස්සේ ඒ කියන දේ අතහැරියට පස්සේ අපි හිත හදාගනීවි වර්තමාන මොහොත තුළ රූපය තිබුණා හෝ වේදනාව තිබුණා හෝ සංඥාව තිබ්බා හෝ සංස්කාරය තිබ්බා හෝ විඥානය තිබ්බා ඒ තියෙන එකත් එක්ක මොහොතක් ඉන්න. ඒක ගැන අලුතෙන් ප්‍රාර්ථනා හදාගන්න, සිතුවිලි බෝ කරගන්න, අදහස් දක්වන්න වෙනත් විදිහකට හරවලා පෙරලලා ඉගෙන ගන්නට අපිට උවමනා කරන්නේ නැති වේවි. මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ජීවිතයේ අවසාන කාලයට ආවට පස්සේ අවසාන මොහොතට කිටු වුණාට පස්සේ ආරසා කරන්න මොනවත්ම දෙයක් නැති වුනහම කතං මේ සරණ මත්තනෝ මොකද්ද තියෙන සරණ කියලා අහනවා. උත්තරේ උනේ සිහිය විතරයි. අපි ඉගෙනගෙන තියෙනවා නම් වර්තමානයේ තුල ජීවත් වෙන්නේ කොහොමද කියලා අපි කතා බහ කරන වචනයක් එක්ක සජීවී වෙලා ජීවිතේ පවත්වන්නේ කොහොමද කියලා අපි ඉගෙනගෙන තියෙනවා නම් කනට ඇහෙන සද්දයක් එක්ක සජීවී වෙලා ජීවත් වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙනගෙන තියෙනවා නම් ඇහැට පේන රූපයක් එක්ක සජීවී වෙලා ජීවත් වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙනගෙන තියෙනවා නම් ඇඟේ තියෙන ඕනෑම වින්දනයක් එක්ක සජීවී වෙලා හාද වෙලා ඒකත් එක්ක යා වෙලා සම්බන්ධ වෙලා ජීවත් වෙන්නේ කොහොමද කියලා ඉගෙනගෙන තියෙනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒක තමයි අපිට තියෙන පිළිසරණ කියලා. අවසාන මොහොතේදී අතහැරලා යන්න කිට්ටු වෙනකොට සාමාන්‍ය ලෝකයා පින්නතුනි වෙන කෙනෙකුගේ පිහිටක් පතනවා. ඒක හරියට මම අර ස්පිරිතාලේ ගිය වෙලාවේ ඒ අසරණ රෝගියා එයාගේ දුක කියන්න උත්සාහ කළා වගේ වැඩක්. එයාගේ තියෙන අසරණකම ප්‍රකාශ කරන්න උදව් ඉල්ලන්න උත්සාහ කළා වගේ වැඩක්. අතහරින එකට වඩා මට යන්න බෑ කියන එක කියන්න උත්සාහ කළා වගේ වැඩක්. බුද්ධ ශාසනය කියලා දෙන්නේ අතහැරින දෙයක් එක්ක සාමයෙන් ඉන්න දෙයක්. අතහැරිලා යන දෙයට අතහැරෙන්න යන්න දෙන කාරණාවක්. ශාසනය අතහැරීම කියන වචනේ ඇත්තටම පුදුමාකාර විදිහේ වපසරියක් තියෙන එකක්. මේක අපේ ජීවිතයට ගොඩාක් ලේසිය සහ පහසුව ගෙනල්ලා දෙනවා. ඔය කියන හැඟීම්බරතාවයෙන් අල්ලගන්නේ නැතුව අපිට පුළුවන්කම තියෙනවා නම් අපේ තියෙන ගරුත්වය සහ වටිනාකම තේරුම් අරගෙන අපේ තියෙන වැදගත්කම තේරුම් අරගෙන ඒ වැදගත්කමට ඔබින හැටියට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා නම් මෛත්‍රියෙන් යුක්තව, කරුණාවෙන් යුක්තව, මුදිතාවකින් යුක්තව සහ උපේක්ෂාවෙන් දන් දෙන්න ඕන වෙලාවදී දන් දීලා, ප්‍රිය වචනේ කතා කරන්න ඕන වෙලාවදී ප්‍රිය වචනේ කතා කරලා, සමානාත්මතාවයෙන් සලකන්න ඕන වෙලාවදී සමානාත්මතාවයෙන් සලකලා, අර්ථචර්යාවෙන් අදහස් දක්වන්න නැත්නම් අර්ථචර්යාවෙන් ලෝකයට උදාහරණයක් වෙන්න ඕන වෙලාවේ ඒ විදිහට කටයුතු කරලා අපි අපේ ජීවිතේ ගෙවනවා නම් පිනතුනේ අන්න ඒ ජීවිතේ සාර්ථකයි. එවන් වූ ජීවිතයක් හදාගන්න එකයි බුද්ධ ශාසනය තුල බුදු පියාණන් වහන්සේගේ ඉලක්කය හැටියට මට පේන්නේ සහ මට තේරෙන්නේ. උන්වහන්සේ අපිට කියලා දෙන්නේ කවදා හෝ දවසක මේ දේවල් ටික අපිට අතහැරලා යන්න වෙනවා අනිවාර්යෙන්ම. ඒ යන වෙලාවට අපි මේ දෙයට සූදානම්ද කියලා. ඒ බැහැර වෙන්න යන දෙයට බැහැර කරාට යන දෙයට අපි සූදානම්ද? ඔන්න ඒ සූදානමයි පින්නතුනේ බුදු පියාණන් වහන්සේ
අපිට කියලා දෙන්නේ, අපිට හදලා දෙන්නේ. ඒ සූදානම ඇති කර ගන්නට පුළුවන් කෙනා මහා නිදාන සූත්‍රයේ තියෙනවා වගේ අවිද්‍යාවෙන් පටන් ගත්තාම දුක්ඛ දෝමනස්ස සම්භවಂತಿ කියන තැනට යනකම් කරුණු කාරණා රාශියක් පහු කරන්න ඕනේ. හැබැයි ඒක ශරණයකින් මේක වෙනවා. ඒක වෙනයි. නමුත් අපි දක්ෂ වුණොත්, දක්ෂ පක්ෂකම් තිබුණොත්, සිහිය තිබුත් අපිට මේ වෙලාවේදී දුක හදාගන්නේ හෝ අල්ලා ගැනීම කරන්නේ මෙන්න මේ මට්ටමින් මේ කාරණාවෙන් උයි කියලා තේරුම් ගත්තා නම් ඉන් එහාට තියෙන දුකකට යන්නේකින් අපිව නිදහස් වෙන්න පටන් ගන්නවා. මොකද අපිට මේ කියන දුක හදාගන්න විදිය බුදු පියාණන් වහන්සේ උගන්වලානේ තියෙන්නේ. අවිජ්ජාව හින්දා සකස් කිරීම හදා ගන්නවා. සකස් කරන හින්දා සකස් කරනවා කියලා කියන්නේ ඌමනාවල්. සකස් කරන හන්ද විඥානය හදා ගන්නවා. විඥානයේ හින්දා නාම රූප ඇති කර ගන්නවා. නාම රූප කියලා කියන්නේ ඔයත් අහලා ඇති මේවා. මේ ශරීර කුඩු වගේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේවලුත් ඒ සතර මහා ධාතුන් ක්‍රියාත්මක කරන්නට උවමනා කරන අනික් මෙවලන් ටික. මේ මෙවලන් වලින් අපිට මේකේ ආයතන 6 හැදෙනවා. සලායතන. ඇස කන නාසය දිව කය මනස. ආයතන 6 තියෙන හින්දා අපි ස්පර්ශ කරනවා. එකිනෙක දේවල් හඳුනා ගන්නවා. ඇහැට රූපය, කනට ශබ්දය, නාසයට ගඳ සුවඳ ආදී වශයෙන්. එහෙම දේවල් හඳුනා ගන්න හන්ද ස්පර්ශ කරන හන්දා අපි වින්දනය කරනවා. ශරීරයෙන් විතරක් නෙවෙයි වින්දනය කරන්නේ. ඇහැට දකින රූපයත් වින්දනය කරනවා. කනට අහන ශබ්දයත් වින්දනය කරනවා. නාසයට දැනෙන ගඳ සුවඳත් අපි වින්දනය කරනවා. දිවට දැනෙන රසයත් අපි වින්දනය කරනවා. කයට එන අරමුණ නම් කොහොමත් වින්දනය කරනවා. කයට දැනෙන ස්පර්ශය නම් කොහොමත් වින්දනය කරනවා. හිතට එන අරමුණත් අපි වින්දනය කරනවා. ඒ වින්දනය කරන හිඳයි තණ්හාව හටගන්නේ. උමනාකම, ඕනාකම, මගේකම, ලෝභකම, ලොල්කම හටගන්නේ. ඒ ලොල්කම හටගත්තට පස්සේ අපි ඒදී අල්ලගන්න. මේ අල්ලගන්න හේතු උනේ පින්නතුනේ ලෝභකම හටගත් එකයි. ලෝභකම හටගන්න හේතු උනේ අපි ඒදී ඒ විදිහට ස්පර්ශ කරපු එකයි. ඒකට සතිපට්ඨානය තුලින් උගන්වන ජීවන ක්‍රමයේ තුල අපිට කියලා දෙන්නේ මේ කියන ඉන්ද්‍රියන් 6ම පාවිච්චි කරන්න තමයි. නමුත් බුද්ධිමත් විදිහකට. අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා නෙවෙයි එතනදී උගන්වන්නේ. විජ්ජා පත්‍ය කියලා. යහපත් නුවණ ඇති වුණාට පස්සේ එයාට සංස්කාරයක් ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක දුක හදා ගන්න දෙයක් නෙවෙයි. මේ ජීවිතේ ජීවත් වෙන්න උවමනා කරන ප්‍රමාණයේ විදිහේ විතරක් කටයුතු කාරණා කරනවා. එයා කරන වින්දනය තණ්හාවකට යට වෙන්නේ නැති විදිහේ වින්දනයක් කරන් ඉගෙන ගන්නවා. මේක තුල තියෙන අර හැඟීම් බර කොටස බැහැර කරලා ඒ හැඟීම් බර කොටස අතහැරලා දාලා ක්‍රියාහිතත් එක්ක විතරක් ජීවත් වෙනවා. ක්‍රියාත්මක වෙන විදිහේ ජීවිතයක් විතරක් පවිච්චි කරන්නට පටන් ගන්නවා. බැහැර කරන්නට ඕන දේ දුක හදන දේ නම් ඒ දුක හදන දේ අනිවාර්යෙන් බැහැර කරනවා. ඒ දුක හදන දේ බැහැර කරලා දුකක් නැතුව ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. සාමාන්‍ය ලෝකේ ජීවත් වෙනකොට අපිට දුක හදලා දෙන්නේ තරහ නම් තරහ බැහැර කරලා ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. සාමාන්‍ය ලෝකේ අපිට ජීවත් වෙනකොට ජීවිතයේ දුක හදලා දෙන්නේ සැකේ නම් සැකේ බැහැර කරලා ජීවත් වෙන්න හිත හදා ගන්නවා. ඉගෙන ගන්නවා. සාමාන්‍ය ජීවිතයේදී අපිට දුක හදලා දීලා තියෙන්නේ පාලනය කරන එක නම් පාලනයෙන් තොර වෙලා ජීවත් වෙන්න හිත හදා ගන්නවා. ඉගෙන ගන්නවා. ඇස කන නාසය දිවකය මනස පුරුදු කරනවා. මේකටයි භාවනාව කියලා කියන්නේ. මේකටයි පුරුදු කිරීම කියලා කියන්නේ. එතකොට පින්නතුනි අපි අතහරින්නේ කෙලෙස්. බුද්ධ ශාසනය ඇත්තටම කියනවා නම් අතහරින්න තියෙන කෙලෙස් තමයි. ඒ කෙලෙස් තියෙන වෙලාවට අපේ සිහිය අපිට නැහැ. කෙලෙස් රජ කරනකොට කෙලෙස් වර්ධනය වුණාට පස්සේ කෙලෙස් අපි පාලනය කරන්න ගියාට පස්සේ අපිට සිහියක් නැහැ කොහොමදත්. නමුත්
මේ තියෙන ක්ලේශය තමයි කියලා හඳුනාගත්තට පස්සේ අපිට අතහරින්න ලේසි. අපි ඉගෙන ගන්නවා අතහරින්නේ කොහොමද කියලා. අපි දන්නවා අතහරින්න හැටි. අපි විඳිනවා අතහැරීමේ තියෙන නිදහස. ඒ දේ මොහොතක් සිද්ධ කරලා නැවත නැවත වාරවල් වලදී ඒ විදිහ අතහැරීමක් සිදු කරමින් ජීවත් වෙන්න බුදුහාමුදුර අපිට උගන්වනවා. මේක කරන්ට එතකොට ඔයයන්ට දැන් තේරෙනව නේද? පරයන්කයක්ම ඕන වෙන්නේ නැහැ. සක්මන් මළුවක්ම ඕන වෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතය තුළ අපිට ඕනෑ තරම් අවස්ථාවල් එනවා. සාමාන්‍ය ජීවිතය තුළ අපි දුක හදා ගන්නා වූ කාරණාව හඳුනාගෙන දැකලා ඒක නැති විදිහට ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. එහෙම වුණාම සැනසීම ලැබෙනවා. අපි අතහරින්නේ ක්ලේශයයි. බාහිර කෙනාව නෙවෙයි, කෙලෙසයයි අපි අතහරින්නේ. මේ ඇඟ නෙවෙයි අපිට අතහරින්න ඕනකම තියෙන්නේ. මේ ඇඟ කෙරෙහි තියෙන අල්ලා ගැනීම. ඒ දෙක කරන්ට ඉගෙන ගත්තට පස්සේ ඒ ඇඟට සිද්ධ වෙන දේ සිද්ධ වෙයි. අපිට කාර්ය නැහැ. අපිට කමක් නැහැ. මහා නිදාන සූත්‍රයේ පිළිබඳව අපිට කියලා දෙන බුදුහාමුදුරන්ගේ නිවීමේ කලාවේ තියෙන පුදුමාකාර ලක්ෂණය මේකයි. අපිට අපේ ජීවිතය තුළ දකින්ට පුළුවන් මට්ටම දක්වා අපිට ඒ දේ නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. මේක හරියට කවුරු හරි කෙනෙක් දුවගෙන යනවා කන්දකින් පල්ලෙහාට පනින තැනකට වගේ. එයා දන්නේ නැහැ කන්දකින් පල්ලෙහා තියෙන්නේ කියලා. හැබැයි කන්දට කිට්ටු වෙන්න මෙයාට තේරෙනවා නම් තව පොඩ්ඩේ මාව වැටෙනවා දැන් දුවන එක නවත්තන්න ඕන කියලා. මේක ආන්ගේ වගේ වැඩක්. සමහර කෙනෙක්ට ඕක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. පැනලා තුවාල වුණාට පස්සෙම තමයි යා ඊළඟ වතාව ගැන කල්පනා කරන්නේ. ගොඩක් වෙලාවට ඔය ඇත්තත් මමත් වගේ. නමුත් අපිට අවස්ථාවක් තියෙනවා පින්නතුනේ බුදුහාමුදුරුවෝ හන්දා මේ ජීවිතය තුළ අතහරින්න ඕන දේ මොකද්ද කියන එක ඉගෙන ගන්න. මේකෙන් කියන්නේ නැහැ මෛත්‍රී කරුණාව මුදිතා උපේක්ඛාව අතහරින්න කියලා. මේකෙන් කියන්නේ නැහැ දානේ ප්‍රියවචනේ අර්ථචර්යාව සමානාත්මතාවය අතහරින්න කියලා. ඒව තියාගන්නවා. කෙලෙස් අතහරිනවා. කෙලෙස් නැතුව ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. කෙලෙස්ය අතහැරලා අර හැඟීම් බරතාවය කියලා කියන අපි මේ උගුලේ ගැට ගහලා තියෙන දේ අතහැරලා සතුටෙන් සාමකාමීව ජීවත් වෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්නවා. මේක ඉගෙන ගන්න ඕන දෙයක්. ඕව ඉගෙන ගන්න ඉස්කෝලේ තියෙනවා නම් හොඳයි. නැති ඉගෙන වැඩි. ඒ දේ ඉගෙන ගන්න එකටයි භාවනාව කියලා කියන්නේ. ඒ දේ ඉගෙන ගන්න එකටයි ධර්මය පුරුදු කරනවා කියලා කියන්නේ. ඒ දේ ඉගෙන ගන්න පරීක්ෂණාගාරයේ පින්නතනේ ඔයත් අංගෙම සාමාන්‍ය ජීවිතේම තමයි. කරන කතා බහම තමයි, කරන වැඩේම තමයි, හිතන සිතුවිල්ලම තමයි. මේ හැම එකක් තුළින්ම අපි ඉගෙන ගන්නට බලමු අපි අල්ල ගැනීමකටද මේ යන්නේ. තමන්ගේ වටිනාකම තේරුම් අරගෙන හැබෑවටම ජීවත් වෙන්න ඕන විදිහ උතුම් වූ ජීවිතයක් හැටියටද මේ ජීවත් වෙන්නේ. අතහැරලා ජීවත් වෙන්නේ කියලා. ඒක අපිට අතහරින්න ඉගෙන ගන්නට වෙන්නේ කෙලෙස් කියන්නේ මොනවද කියන එකයි. බාහිර කෙනාව නෙවෙයි, බාහිර දේව නෙවෙයි. ඒ දේ තීචාවයි තියෙනවා නම් නැත්තම් ඒක කාරි නෑ. හැබැයි මේ හැම දෙයකටම තියෙන අර අල්ල ගැනීම, ඉමෝෂනල් ඇටැච්මන්ට් එක, හැඟීම් බරතාවය බැහැර කරන එකයි සිහියට සහ නිවනට පාර වෙන්නේ. ඉතින් මේ දේ කරන්න පින්නතුනේ මේ ලැබිලා තියෙන වටපිටාව මම හිතනවා ඊටම උචිතයි කියලා. එමි පවතින කරදර තියෙන්න පුළුවන්, ප්‍රශ්න තියෙන්න පුළුවන්. ගණන් ගන්න එපා මොකකටවත්. කිසි දෙයකට ගණන් ගන්නට යන්න එපා. මේ ලෝකේ තියෙන දේවල් කොහොමත් එහෙමයි. කොහෙත් එහෙමයි. මේ හැම එකකින්ම දෙයක් ඉගෙන ගන්න බලන්න. යමක් හදාරන්න බලන්න. හිතේ නිදහස හදාගන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න. මේ සිද්ධ වෙන හැම කාරණාවක්ම තමන්ට අරමුණු වෙන, තමන්ට ගැටෙන, තමන්ට වැඩිපුර දැනෙන හැම කාරණාවක්ම ඉගෙන ගන්න බලන්න. දා ගන්න බලන්න.
තමන්ගේ පරීක්ෂණාගාරයටම උපයෝගී කරගන්න විදිහේ මෙවලමක් බවට පත් කරගන්න. අන්න ඒකට කියනවා සතිපට්ඨානය පුරුදු කරනවා කියලා. මොකද සිහියට අරමුණක් නැහැනේ. කමටහනකුත් නැහැ මේකට. මුකුත් නොකර ඉන්නවා වෙන දේ තේරුම් ගන්න. එච්චරයි. ඉතින් ඔන්න ඔය කියන කාරණාවයි මට අද ඔයයන්ට කියන්න ඕනකම තිබ්බේ. අපි අතහැරීම කියලා සමහර කෙනෙක් හිතන්න පුළුවන් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛාව හෝ සත්‍යෝ හෝ අනික් අයව අතහරින්න ඕනේ කියලා. එහෙම නෙවෙයි. අපි කෙලෙසුයි අතහරින්න ඕනේ. මේ දේවල් වලට තියෙන හැඟීම් බරතාවයෙන් අල්ලගෙන ඉන්න ස්වභාවය අතහරින්න ඕනේ. එහෙම වුණාට පස්සේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛාවෙන් ලෝකේ ජීවත් වෙන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒක පුදුමාකාර සන්තෝෂයක්, පුදුමාකාර නිදහසක්. දානේ ප්‍රිය වචනේ අර්ථචර්යාව සහ සමානාත්මතාවය මේ ලෝකේ සරසවන්න පුළුවන්. මේ ලෝකයට සංග්‍රහ කරන්න පුළුවන්. ඒක පුදුමාකාර නිදහසක්, පුදුමාකාර සන්තෝෂයක්. මේ දේ කරන්න අපිට පුළුවන්. අවස්ථාව තියෙනවා. ඉතින් ඔන්න ඔය කියන කාරණාව ඇති කර ගන්නට අද දවසේ මේ කියලා දුන්න කාරණාවලුත් හේතු වාසනා උපකාර වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. සිල් දනාටම තෙරුවන් සරණයි. අන්දමයන් ධම්ම කථාය සාදුකං දදාමසේ සාදු 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 අනුමෝදාමි